යමක් දැකලා අපිට ඇති වෙනවා නම් පින්නතුනි සතුටක්. යම් දෙයක් දැකලා අපිට ඇති වෙනවා නම් සතුටක්. ඒ සතුට ඇති වෙන්නේ සංසාරේ අපි කරගත්ත පිනක් නිසා. යම් දෙයක් දැකලා අපිට ඇති වෙනවා නම් දුකක්. ඒ දුක ඇති වෙන්නේ සංසාරේ අපි කරපු අකුසල කර්මයක් නිසා. සතුටක් ඇති වෙනවා නම් ඒක කුසල කර්මයක්. දුකක් ඇති වෙනවා නම් ඒක අකුසල කර්මයක්. ඊළඟට සඳහන් කළා මේ ලෝකේ ඉන්න මේ මිත්‍යා දෘෂ්ටික පිරිස් මේ තරම් සැප විඳින්නේ මොන හේතුවක් හින්දාද කියලා. මිත්‍යා දෘෂ්ටික පිරිස් මේ තරම් සැප විඳින්නේ මොන හේතුවක් නිසාද? මං හිතන්නේ බෞද්ධයයි සම්මත අපිට තියෙන ලොකු ප්‍රශ්නයක්. ධර්මයෙන් අපිට උගන්වනවා සිල්වත් වෙන්න ධනවත් වෙනවා කියලා. එතකොට අපිට ප්‍රශ්නයක් නැගෙනවා කිසිම සීලයක් නැති තිසරණ පිළිබඳව දන්නේවත් නැති අය අපිට වඩා හුඟ ධනවත්. සම්මා දිට්ඨික වෙලා ඉපදිච්ච අපි මිත්‍යා දෘෂ්ටික ධන කුවේරයන් ළඟ ගිහිල්ලා ජීවත් වෙන්න නොයෙක් රැකියාවක් කරනවා. විදේශගත වෙලා සමහරලාට නොයෙක් රැකියාවල් වලට තේනවා. සමහරලාට ගෙදර ඇවිල්ලා කියන්නත් බෑ මං එහෙ කලේ මොනවද කියලා වළං හොදපුවා. රෙදි හොදපු දේවල්. දැන් එතකොට සම්මා දිට්ඨික වෙලා මෙහෙ ඉපදිලා මිත්‍යා දෘෂ්ටික කෝටිපතියෝ ගාවට ගිහිල්ලා අපි බැල මෙහෙවරකම් කරනවා අපේ ජීවිතය ගත කරන්න. සමහර එහෙම ගියපු අය එහෙන් ආපහු එනකොට ආගමත් අතහැරලා එනවා. එයි ඒගොල්ලන්ට තමන්ගේ ආගමෙන් මොකවත් හම්බෙලා නැති වුණාට ඒ ආගම් වලින් හුඟක් සැප සම්පත් හම්බ වෙලා. ආන් ඒකින්ද ආගමත් මාරු කරලයි සමහර අය එන්නේ. නමුත් වැටහුන්නේ නැහැ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. පින්නතුනි ඒ අය ඒ තරම්ම ධන කුවේරයෝ බවට පත් වෙලා තියෙන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි බුද්ධ ශාසනයකින්ද. පෙර බුද්ධ ශාසනවල මහ පුදුම විදිහට දන් දීපු අය. ඇයි මේ එක දානයක් දුන්නාම ඒක විපාක දෙන ප්‍රමාණයක් හිතාගන්න බෑ කියලා දක්වන විභංග සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. අපි ඒ කාරණා නොදන්නව නෙමෙයි. දක්වන විභංගයේ සඳහන් කළේ තිරිසනෙකුට කෑම වේලක් ලැබලා දුන්නාම අනාගත ජීවිත 100කට කෑම හිග නැහැ කියලා. දුස්සීල මිනිහෙකුට කෑම වේලක් දුන්නාම අනාගත ජීවිත 1000කට කෑම හිග නැහැ කියලා. පෘථග්ජන සීලවන්තයෙකුට එක වේලක් කෑම දුන්නාම අනාගත ජීවිත ලක්ෂයකට කෑම හිග නැහැ කියලා. තිසරණ නැති වුණාට අහසින් යන එක තවුසෙකුට කෑම වේලක් දෙන්න පුළුවන් වුණොත් අනාගත ජීවිත කෝටි ලක්ෂයකට කෑම හිග නැහැ. දැන් එතකොට බලන්නකෝ. ඊළඟට සඳහන් කළා තිසරණ සහිත පන්සිල් ආරක්ෂා කරන එක මිනිහෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත අසංකේයයකට කෑම හිග නැහැ. තෙරුවන් සරණ තියෙන එක මිනිහෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත අසංකේයයකට කෑම හිග නැහැ. එහෙනම් අපි ඔය කතා කරන මිත්‍යා දෘෂ්ටික ධනපතීන් බුද්ධ ශාසනයක් නිසා දන් දීලා තියෙනවා. දානේ වටිනාකම දන්නේ නැතත් තිසරණ නැතත් මේ රටේ ඉන්න අන්‍යාගමික අය පාරේ ඉන්න යාචකයෙකුට කෑම එකක් අරන් දෙන්නේ නැද්ද? අරන් දෙනවා. නමුත් ඒ පුද්ගලයා දන්නවද ඒකෙන් ලැබෙන කුසලයේ මෙච්චරයි කියලා? ඒ පුද්ගලයා ඒක ගැන දන්නේ නැහැ. නමුත් දානයේ ආනිසංසය ඔහුට ලැබෙනවා. අඩුපාඩුවක් තියෙනවා. සම්මා දිට්ඨික නැහැ. ආන් ඒ සම්මා දිට්ඨික නැති හින්දා දානයක් දීලා සම්මා දිට්ඨික ප්‍රාර්ථනාවක් කරලත් නැහැ. හැබැයි කරුණු දන්නේ නැති නිසා බෞද්ධ කියන අපිත් දානයක් දීලා සමහරලාට සම්මා දිට්ඨික ප්‍රාර්ථනාවක් කරන්නේ නැහැ. එහෙමනම් අපි මොකද්ද ප්‍රාර්ථනා කරන්න ඕනේ? පින්කමක් කරාම මෙතෙන් පටන් නිවන් දක්නා ಜಾති දක්වා සම්මා දිට්ඨික වන්නේම්වා. ආන්ගේ ප්‍රාර්ථනාව කරන්න ඕනේ. එහෙම නැති වුණොත් දානේ විපාක හම්බ වෙනවා. හැබැයි අද මිනිස්ස හෙට තිරිසන් තව කාලික වෙනත් ලබ්ධියක මිත්‍යා දෘෂ්ටික ලබ්ධියක එහෙම ඉපදිලා නමුත් අප්‍රමාණ සැප විඳිනවා. සැප විඳ ඉඳලා නිරේට යනවා.
ආයෙ දුක් විඳලා ආයසරයක් නිරයෙන් ගොඩ ඉඳලා ආයෙත් සැප විඳිනවා. සමහර ආත්මවල සම්මා දිට්ඨික වෙලා ඉපදෙනවා. සමහර ආත්මවල මිත්‍යා දෘෂ්ටික වෙලා ඉපදෙනවා. ඒකේ වෙනසක් නැහැ. එහෙමනම් පින්නතුනි හැම පින්කමක් කරලම අපි මොනවද ප්‍රාර්ථනා කරන්න ඕනේ? අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ මෙතෙන් පටන් නිවන් දක්නා ಜಾති දක්වා සම්මා දිට්ඨික වන්නේම්වා. අපිට මේ ප්‍රාර්ථනාවේ වටිනාකම සමහර ලාවට තේරෙන්නේ නැහැ වෙන්න පුළුවන්. ඒ වුණාට අන්‍ය ලබ්ධියක ඉපදුනහම නිරේටම තමයි පාර හැදින්නේ. අර කඳු මුදුන් ඉස්සිලා පේන්න තරම් පින්කම් කරනවා වගේ අන්‍ය ලබ්ධියක ඉපදුනොත් කඳු යායවල් පේන තරම් අපි තරම් කෙරෙන්නේ අපි අතින් කෙරෙන්නේ අකුසල්ම තමයි. නමුත් සම්මා දිට්ඨික වෙලා ඉපදිච්චාම තියෙන ප්‍රයෝජනේ ඒකයි. පින්නතුනේ එතකොට මේ මනුස්ස ජීවිතයේ අරගෙන ඉපදෙන්න කොච්චර පින් කළාද? මං කිව්වා අපේ ජීවිතේ මෙච්චර කල් මොනවද කළේ කියලා අපිට හිතෙන තැනක් අපි කතා කරමු කියලා. මේ සම්මා දිට්ඨික වෙලා මේ ජීවිතේ ලබනද සංසාරේ කරපු පින් ප්‍රමාණය අසීමාන්තිකයි. මේ ලෝකේ මිනිස්සුયો වෙලා ඉපදෙනකොට උපත් තුනක් ගැන සඳහන් කරනවා. අහේතුක, ද්විහේතුක, ත්‍රිහේතුක. කාටද අහේතුක කියලා කියන්නේ? අහේතුක කියලා කියන්නේ උපතින්ම ඇස් පේන්නේ නැහැ. උපතින්ම කතා කරන්න බෑ. උපතින්ම කන් ඇහෙන්නේ නැහැ. උපදින්ම ඇවිදින්න බෑ. උපතින්ම මන්ද මානසිකයි. ආන් ඒ වාගේ උපතක් ඒ උපතින්ම සඳහන් කරනවා. දැන් දරුවා කුසේ ඉන්න කාලේ අම්මා හැප්පිලා වැටෙන්න පුළුවන්. ඒ වැටිච්ච නිසා කුස ප්‍රදේශයේ බිම වැදිච්ච නිසා කුසේ වැඩෙන දරුවට හානියක් වෙන්න පුළුවන්. ඒක ගැනවත් නෙමෙයි මේ කතා කරන්නේ. ස්වභාවයෙන්ම පිළිසිඳ ගන්නකොටම ඇතිවෙච්ච ආබාධ. එහෙම උපදින්නේ අහේතුක උපතක්. එතකොට දුහේතුක කියලා කියන්නේ ඒ අහේතුක ස්වභාවයක් නෑ. එහෙමනම් ධර්ම දේශනා කරන මමත් ධර්ම ශ්‍රවණය කරන ඔබත් අපි එක්කෝ අහේතුකයි, අපි එක්කෝ දුහේතුකයි, නැත්තම් ත්‍රිහේතුකයි. හැබැයි අපිට තීරණය කරන්න බෑ මෙයා දුහේතුක මෙයා ත්‍රිහේතුක කියලා. අපි එක්කෝ දුහේතුක නැත්තම් ත්‍රිහේතුක. එතකොට එහෙම ජීවිතයක් අපිට හම්බුණා. මං කීවා මේ ජීවිතය ලැබිය හුඟ පින් කරලා කියලා. පින්නතුනි මේ ජීවිතය ලබනද අපි හුඟක් වියදම් කළා කියලා තමයි කියන්න වෙන්නේ. මොනවද වියදම් කළේ? කුසල්. පෙර ජීවිතවල රැස් කරලා එකතු කරගත්ත කුසල් විශාල වශයෙන් වියදම් කළා මේ ජීවිතේ හොයාගන්න. ඒකට එක උදාහරණයක් මම සඳහන් කරනවා වියදම් කරපු හැටි. අපේ ශාසනයේ ඉන්නවා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර දෙවියන්ට ඊටාම ප්‍රිය වෙච්ච මහරහතන් වහන්සේ. 80 මහා ශ්‍රාවකයන් වහන්සේ. කවුද දෙවියන්ට ප්‍රිය වෙච්ච 80 මහා ශ්‍රාවකයන් වහන්සේ? දෙවියන්ට ප්‍රිය වූවන් අතර අග්‍රස්ථානය ලැබුවේ පිළින්දිවච්ච මහරහතන් වහන්සේ. උන්වහන්සේ ශ්‍රාවක බෝධිය ප්‍රාර්ථනා කරගෙන පාරමිතා පුරන කාලේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ, ඒ කියන්නේ ඔය කියන්නේ මුල්ම අවස්ථාවේ සර්ව දානයක් දෙනවා. බුදුරජාණන් වහන්සේ ඇතුළු ලක්ෂයක් මහරහතන් වහන්සේලාට ආසන පනවලා වඩා හිඳවලා කුඩ ඉහළලා ඒ දානෙට පූජා කරන සර්ව දානයක් කියලා සඳහන් කළේ. සියලුම දේවල් ඒ කුඩේ එල්ලනවා. එහෙම සකස් කරගෙන මේ මහත් ඡත්‍ර පූජාවත් එක්ක මේ දානේ පූජා කළා. ආන් ඒකේ ආනිසංසය හින්දා නිවන් දකින අන්තිම ආත්මෙට එනකම් සුගතියේ ඉපදිච්ච හැම ආත්මයකම මනුස්ස ලෝකෙ ඉපදිච්ච හැම ආත්මයකම හිසට ඉහලින් කුඩ ලක්ෂයක් ඉහලෙනවා. ඒ ඡත්‍ර පූජාව නිසා හිසට ඉහලින් කුඩ ලක්ෂයක් ඉහලෙනවා. දැන් ඉතින් මේ අඩුපාඩු හොයන කෙනෙකුට සමහරලා හිතෙන්න පුළුවන් එතකොට ඒ කුඩ ලක්ෂය ගෙට ඇතුල් වෙනකොට උළුව සෙවැදුන්නේ නැද්ද? ඔය වගේ දේවල් නේ අද හොයන්නේ හුඟක් අය.
පාරේ යනකොට ගහේ හැප්පුන්නේ නැද්ද? එහෙම වෙන්නේ නැහැ පින්නතුනි. මේවා සංසාරේ පින්. හඳ කිරණ මහ පොළොවට පතිත වෙනකොට ගහේ හැප්පිලා කුඩු වෙන්නේ නැහනේ. නැත්තම් මෙතන ගහක් තියනවා කියලා මග ඇරලා යන්නෙත් නැහනේ. ඉතුරු කොටස ගහ උඩට වැඩෙනවා. ගහ යට හේවන හැදෙනවා. වටේට හඳ කිරණ තියෙනවා. මේ කුසල් නිසා එහෙම බාධා ඇති වෙන්නේ නෑ. හිසට ඉහලින් කුඩ ලක්ෂයක් ඉහලෙනවා. දැන් එතකොට නිවන් දකින අන්තිමාත්මේ පිළින්දි වච්ච මහරහතන් වහන්සේගේ හිසට ඉහලින් කුඩ ඉහළුණා කියලා අපි කොතනවත් අහලා නැහැ. ආන් ඒ කාරණාව ඇහුවා. ස්වාමීනි මෙච්චර කල් හිසට ඉහලින් කුඩ ලක්ෂයක් ඉහළුණා නම් ඇයි මේ ජීවිතේ ඒ කුඩ ලක්ෂයට මොකද වුනේ කියලා. ආන් ඒකට අපූර්ව උත්තරයක් ලැබෙනවා පින්නතුනි. මේ ජීවිතෙත් කුඩ ලක්ෂයක් ඉහලෙන්න තිබුණා. නමුත් කුඩ ඉහළුන් නැත්තේ කුඩ ඉහලෙන්න විපාක දෙන්න තිබිච්ච පින වෙනත් කාරණාවක් සඳහා වියදම් වුණා. කුඩ ඉහලෙන්න තිබිච්ච පින වෙන කාරණාවකට වියදම් වුණා. මොකේද වියදම් වෙලා තියෙන්නේ? අරිහත් චත්‍රය ලබා ගැනීම උදෙසා ඒ පින්කම් දෙයකට වියදම් වුණා කියලා. ඒ හින්දා කුඩ ඉහලෙන්නේ නැහැ. දැන් තේරෙනවද අපි කරපු පින් මේ ජීවිතය ලබන්න කොච්චර වියදම් වෙනවද කියලා? පින්නතින් මතක තියාගන්න ඔබට කෝටිපතියෝ ප්‍රකෝටිපතියෝ වෙලා ඉපදෙලා සැප විඳින්න සංසාරේ පින් තිබ්බා. අපිට හිතෙන්නේ අන්‍ය ආගමිකයන්ට වඩා බෞද්ධයෝ හරි දුප්පත් කියලා. දුප්පත් නෑ අපි. අපි මේ විදිහට ඉන්න හේතුවක් තියෙනවා. වෙන දෙයක් නෙමෙයි සම්මා දිට්ඨිකයෙක් වෙලා ඉපදෙන්න අපි කරපු පින් වියදම් වෙලයි තියෙන්නේ. මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙලා ඉපදෙන්න ඒගොල්ලන්ට පින් වියදම් උන් නැති නිසා පෙර කරපු පින් ඒගොල්ලන්ට විපාක දීලා අද කෝටිපතියෝ වගේ ජීවත් වෙනවා. නමුත් ඔබටත් මටත් සම්මා දිට්ඨික වෙලා ඉපදෙන්න අපි කරපු කුසල් කෝටි ප්‍රකෝටි ගණනින් වියදම් කරලා තියෙනවා. ඒකයි මං කිව්වේ දැන් තීරණය කරන්න මේ ජීවිතේ එච්චර වියදම් කරලා ගත්ත ජීවිතයක් නම් කොයි මගේ ජීවිතේට මං කරපු සාධාරණේ කියලා අහලා බලන්න ඕනේ. හරියටම Tamanට කතා කරලා අහන්න ඕනේ මේ වෙනකොට ජීවිතේ මම නිවැරදිවම තෙරුවන් සරණ ගිහිල්ලාද සම්මා දිට්ඨික වෙලා ඉපදිලා. ඒ කාරණාවටත් සමහරට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඊළඟට අහලා බලන්න භාග්‍යතුන් වහන්සේ කොච්චර දේශනා කළාද පන්සිල් රැක ගන්න කියලා. ජීවිතේ මේ වෙනකොට අවුරුදු 35ක් 40ක් 45ක් 60ක් 65ක් 70ක් ගෙවිලා ගිහිල්ලා හොඳට කල්පනා කරලා බලන්න එක දවස් 10ක් එක දිගට පන්සිල් රැකගත්ත දවස් 10ක් මගේ මේ ජීවිතේ තියෙනවද කියලා. ආන් එතකොටයි තේරෙන්නේ මේ වටිනා සම්පතට මොකද්ද වුනේ කියලා. මනුස්ස ජීවිතය කියලා කියන්නේ අමිල වස්තුවක්. ඔක කවදාවත් මිල කරන්න බෑ. රන් රිදී මුතු මැණික් ඔක්කොටම මිලක් තියෙනවා. පින්නතුනි මේ වටිනා වස්තුව පරිස්සම් කරගන්න කිසිම කල්පනාවක් නැහැ. කෝටි ගාණක් දීලා වාහනයක් අරගෙන ආපුවම ඒක පරිස්සම් කරන තරම් හිතලා බලන්නකෝ පාරේ අතුපාත් වෙලා තිබුණොත් ඒ වාහනේ අපි ඒ ගමන යන්නේ නැහැ. ඇයි අතු ගෑවිලා වාහනේ සීරෙනවා. මොකද ඒක කෝටි ගාණක් වටිනවා. ඒක මග තියලා වෙනත් කුලියට යන වාහනයකින් අපි ගමන යනවා. ඔය කෝටි ගාණක් වටින වාහනේ වලවල් තියෙන පාරකට ගත්තොත් මිනිහෙක් පයින් යනවට වඩා හිමින් තමයි වලකින් වලකට ගොඩ කර කර මේ වාහනේ පදවන්නේ. ඒ තරම්ම වාහනේට ගරු කරනවා, ප්‍රිය කරනවා. ගේ ඇතුලේ සතියක් දෙකක් නිකන් තිබ්බොත් දෙතුන් පාරක්වත් අරගෙන හොදනවා දූවිලි ටික. ආයි හොදලා ගෙට දානවා. දූවිලි ටිකක්වත් වහන්න දෙන්නේ නැහැ. සමහර ඒවා කවර දාලා වහලා තියලා තියෙන්නේ. නමුත් ඒක වටින්නේ කෝටි ගාණයි. නමුත් මගේ ජීවිතයේ අමිල වස්තුවක්. එහෙනම් සංසාරේ කියන මේ මාර්ගයේ අපේ ජීවිතේ නැමැති යාත්‍රාවත් අපි පදවනවා. හැබැයි මේ යාත්‍රාව වලවල් වලට වැටෙනවා. අර වාහනේ වලක වැදිලා යන්තම් චුට්ටක් යට ගෑවුනොත් එතරම් හිටවලා රිංගලා බලනවා මොකද්ද වුනේ කියලා. අපේ මාර්ගයේ දස අකුසල් කියන දෙවන්ත වලවල් තියෙනවා. මේ වාහනේ නම් ඒ වලවල් වල වැටිලා නිකන් සීරිලා නෙමෙයි පතුරු ගැලවිලා තියෙන්නේ. අර වාහනේ නම් කොහේ හරි ගෑවිලා යන්තම් ඉරක් ගියොත් ඒ ගමම්ම කොහේ හරි තැනකට ගිහිල්ලා පින්තාරු කරනවා. හැබැයි දැන් බලහම
අපේ වාහනේ එහෙම පහසුවෙන් පින්තාරු කරන්න පුළුවන් බවක් නැහැ. මොකද දැන් වාහනේ කාලය ඉවර වෙලා. තැලිලා ගිහිල්ලා වාහනේ. නමුත් වටිනා ජීවිතයට වෙච්ච දේ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය මේ දැන් පටන් ගන්න පුළුවන්. හෙටට කල් තියන්නේ නැතුව. අතීතයේ කුණු ගොඩක්මයි. අවසන්ට ගියොත් දුර්ගන්ධමයි. ඊයේ වෙච්ච දේවල් ගැන හිතන්නේ නැතුව අද ජීවිතේ හරියට හදාගෙන එක පැයක් හරියට පොරොන්දු වෙන්න පුළුවන් නම් තෙරුවන් සරණ ගිහිල්ලා මෙතෙන් පටන් දිවි හිමියෙන් මේ සිල්පද පහ ආරක්ෂා කරනවා කියලා නිරයට යන්න තියෙන දොරවල් වහන්න තරම් ඒ කුසලයට පුදුම ශක්තියක් තියෙනවා. අන්න එවන් ජීවිතයක් අරගෙන උපදින්නයි මේ තරම් සංසාරේ කුසල් වියදම් කෙරුවේ. ආන් ඒ කුසල් වියදම් කරපු ජීවිතේට ඔබෙන් ඉෂ්ට වෙන්න ඕනේ හැබෑම සාධාරණ ඉෂ්ට කරගන්න පුළුවන් වුණොත් ඔබටත් සතුටු සිතින් මරු වැළඳ ගන්න පුළුවන් දවසක් එනවා. එතෙන්ට යන්නේක තමයි අපේ බලාපොරොත්තුව පරමාර්ථය. පින්නතුනි අද මෙහෙනම් අපි යාචකයෙකුට හරි කැම ටිකක් දෙනවා. ඒ වුණාට ඔය සමහර රටවල් වල යාචකයෙකුටවත් කැම දෙන්න ඒ රටවල මිනිස්සු බයයි. ඒ හින්දා යාචකයෙකුටවත් කැම වේලක් දෙන්නේ නැහැ. සමහර රටවල් වල යුරෝපා රටවල් වල. ඇයි ඒ බය? යාචකයෙකුට කවුරු හරි කැම එකක් දීලා මොකක් හරි හේතුවකින් ඒ යාචකයා මරණයටපත් වුණොත් අර කැම දුන්න මිනිසයා සම්පූර්ණ වග කියන්න ඕනේ. ඒ කැම නිසාද මරණයටපත් වුනේ කියලා. ආන් ඒක හින්දා ඒ මිනිස්සු දුප්පතෙකුටවත් කැම වේලක් දෙන්නේ නැහැ. බලන්න කොයිතරම් අවාසනාවන්තද කියලා. නමුත් අපේ රටේ අපි මේ ධර්මයත් එක්ක දන්නවා ඒ දුප්පතට කැම වේලක් දුන්නාම අපිට කොච්චර සංසාරයට ආනිසංස ලැබෙනවද කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ එතකොට තමයි තේරෙන්නේ කොයිතරම් ශ්‍රේෂ්ඨද මේ ධර්මයේ මොනතරම් උත්තරීතරද කියලා.